මේ මාත්‍රකාව ලියනකො පද බෙදීමක හරියට ඡේදයක් දීලා තියෙනවා කටුපඳුරු වලින් ගහන වූ වනයේහි ඇවිදීම අපහසුය. මෙහිදී වනසතුන්ගේ කුර ගැටීමෙන් සෑදුණු අඩිපාරවල් දිගේ ගමන් කිරීම පහසුය. ඒ යන අතරතුර හමුවන විල්වල läග සිටින කුළුමීමුන්ගෙන් අනතුරු ළඟා විය හැකිය. එතන මේ ඡේද බලන්න මේ සමහර වචන තියෙනවා මෙන්න මේ වගේ වචන බලන්න. පඳුරු වලින් ඊට පස්සේ තියෙනවා ගහන වූ වනයෙහි පඳුරු වලින් ඊළඟට වනයෙහි මෙහිදී වනසතුන්ගේ කුර ඒතර සතුන්ගේ වනයෙහි සතුන්ගේ කුර ගැටීමෙන් සෑදුණු අඩිපාරවල් දිගේ ඒතර අඩිපාරවල් ඊළඟට මෙතන තියෙනවා තව වචනයක් විල්වල කුළුමීමුන්ගෙන් මෙන්න මේ වගේ වචනවල මේ තියෙන පොඩි කෑල්ලක් මෙතන තියෙනවා පළවෙනි වචනේ වලින් මේකේ තියෙනවා හි මේකේ තියෙනවා ගේ මේකේ තියෙනවා වල් මේකේ තියෙනවා වල මේකේ තියෙනවා ගෙන් අන්න ඒ වගේ වට අපි කියනවා ප්‍රත්‍ය කොටසක් කියලා කියනවා ප්‍රත්‍යක් කියලා කියන්නේ වචනයක කෙලවරට එකතු වෙලා අර්ථය පොඩ්ඩක් වෙනස් කරනවා. දැන් පඳුරු කියන එකට වලින් කියලා දාපුවම පඳුරු වලින් වනයකට හියන්න දාපුවම වනයෙහි පාරයකට වල් දාපුවම පාරවල්. එතකොට ඒකෙදි අර්ථයේ පොඩි වෙනසක් වෙනවා. පාර කිව්වම එකයි පාරවල් කිව්වම ගොඩයි. ඊළඟ කුළුමීමා කිව්වම වෙන එකක් කුළුමීමුන් ගෙන් කිව්වම අර්ථය පොඩ්ඩක් වෙනස් වෙලා. අන්න එහෙම අර්ථය වෙනස් කරන්න පදයක අගට එකතු වෙන ඒවාට අපි කියනවා ප්‍රත්‍ය කියලා. එතකොට මේ වගේ ප්‍රත්‍යක් අපි ලියනකොට ඈත් කරලා ලියනවද නැත්නම් එකටමද ලියලා තියෙන්නේ? එකටම ලියනවා. එකටම ලියලා තියෙනවා. එතකොට මේ විදිහට තමයි සාමාන්‍ය ඕනිම වාක්‍යයක ඕනිම වචනයක ප්‍රත්‍යක් එකතු කරලා ලියනවා නම් අපි ඒක වෙනම ලියන්නේ නැහැ. එකතු කරලා එකටම එක වචනයක් විදිහට ලියන්නේ. ඒ පද බෙදීමේ නීතිවලදී පළවෙනි එක විදිහට අපි ඒක දැනගන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ මේ පද බෙදීම කියලා මාතෘකාව ලියලා ඒකට තරුවක් දාන්නකො. තරුවක් දාලා ලියන්න වචනයක අගට යෙදෙන ප්‍රත්‍ය එකතු කරලා ලියන්න ඕනේ. එක් කොට ලිවිය යුතුයි. වචනයක අගට යෙදෙන ප්‍රත්‍ය එක් කොට ලිවිය යුතුයි. එතනටම වරහණක් දාලා ලියන්න ප්‍රත්‍ය කියලා කියන්නේ වචනයක අගට එකතු වෙලා අර්ථය වෙනස් කරන භාෂා කොටසකට තමයි ප්‍රත්‍ය කියලා කියන්නේ. අර ඒකටම වරහණක් දාලා ලියන්න. ඒකේ ප්‍රත්‍ය කියන එක හයිලයිට් කරගන්න. සර් ප්‍රත්‍යයද හයිලයිට් කරන්න ඕනේ උඩ එකේ ප්‍රත්‍යක ඕනේ යට එකේ අර පල්ලෑ ලියන එකේ ප්‍රත්‍ය හයිලයිට් කරන්න. සර් ප්‍රත්‍ය කියන එක highlight කරලා ලියුවට පස්සේ මම ලියන්න ඕනද? නෑ නෑ තරුවක් දාලා ඉස්සර ලියන්න අරක වචනයක අගට යෙදෙන ප්‍රත්‍ය එක් කොට ලිවිය යුතුය. එතනටම වරහණක් දාලා ප්‍රත්‍යක් කියන එක පැහැදිලි කරන්න. වචනයක අගට එකතු වෙලා අර්ථය වෙනස් වෙනවා නම් අපි ඒකට තමයි ප්‍රත්‍ය කියලා කියන්නේ. ඒ ටික ලියලා ඉවරද?
තාම නෑ. ඉන්න සර් පොඩ්ඩක්. Hmm. නෑ නෑ සර්. හරි සර් ලියලා ඉවරයි. නෑ සර්. සර් ලිව්වා. ලියන්න ඕනේ දෙයට ඒවා. උදාහරණ කියලා මේ ටික ලියන්න. මොන ටිකද සර් ලියන්න කිව්වේ? ඔය පඳුරු වලින් කියලා තියෙන ටික නේ සර්. එක දෙක දාලා ලියන්න. පඳුරු වලින් සතුන්ගේ ආයේ වචන ටික විතරයි නේ ලියන්නේ. ඔය වචන ටික විතරයි. මේ ඒ වගේ ප්‍රත්‍ය යටින් ඉරක් අඳින්න. සර් ඉරක් ගහලා තිබ්බේව ලියන්නේ නෑනේ. නෑ ඒ ටික ලියන්න ඕනේ යටින් ඉරක් ඇඳම හරි. හා සර්. පඳුරු වලින් කියන එකේ මොකද්ද ප්‍රත්‍ය? වලින් වලින් සතුන්ගේ කියද්දි ගේ විල් වල කියද්දි වල හරි සර්. හරි සර්. හරි ඊළඟ බාන තව ඡේදයක් දීලා තියෙනවා. සර් කියවන්න. මේ ඡේදෙත් කියවන්න. සර් පේන්න. මව්බිමේ උපන් මගේ දරුවනි පරසිත ගැති නොව වව් අවගුණයට දොර වසව් දුසිරිත් දුරු කරව් සුසිරිත් වඩව් ජාතියේ අභිමානය සුරකිව් නිවහල් දේශයක් ගොඩ නගව් දියුණුවේ මග අනුගමනය කරව්. හරි සර්. ඒතර ඒකෙත් අපිට එක එක වචන හම්බෙනවා. මව්බිමේ උපන් මාගේ දරුවනි පරසිරිතට පරසිරිත ගැති නොවව් අවගුණයට අවගුණය දුසිරිත් මෙන්න මේ වගේ වචනවල මුල අපිට වෙනම පදයක් හඳුනා ගන්න පුළුවන්. මේකේ නම් මේ පර කියන එක මේකේ අව කියන එක මේකේ දුයන්න සුසිරිත් කියද්දි සුයන්න අභිමානය කියද්දි අභි කියන කොටස සුරකිව් කියද්දි සුයන්න නිවහල් කියද්දි නියන්න අනුගමනය කරද්දි අනු කියන කොටස. ඒ කියන්නේ පදයකට දැන් අර කලින් නම් අපි මේ දකුණු පැත්තෙන්නේ කෑල්ලක් එකතුනේ පදයක අගට මේකෙදි පදයේ මුලට වෙනම කොටසක් එකතු වෙලා අන්න ඒවට අපි කියන උපසර්ග කියලා. ඒතර උපසර්ග ලියනකොටත් අපි ඈඩ් කරලා ලියනවද එකටම ලියනවද? උපසර්ගය ඈඩ් කරලාද ලියන්නේ නැත්නම් එකටම ලියන්න ඕනද? ඈඩ් කරලා ලියන්න. නෑනේ දැන් මෙතන එකටම ලියන්න ඕනේ. එකටම මේ දුසිරිත් කියද්දි දුයන්න වෙනම ලියලා සිරිත් කියලා ලියන්නේ නෑනේ. දුසිරිත් කියද්දි එක වචනයක්. ඔව් සර්. පර සිරිත නම් පර වෙනම ලියලා සිරිත වෙනම ලියන්නේ නෑනේ. එකතු කරලා ලියන්නේ. එහෙනම් උපසර්ග පදයක් දානකොටත් එකතු කරලා තමයි ලියන්නේ. දැන් ඔයගොල්ලෝ දෙවෙනි තරුව දාලා ලියන්නේ එකට.
උපසර්ග උපසර්ග කියලා ලියාගෙනද නෑ නෑ කලින් ලිව්වෙත් නෑ. උපසර්ග සර්, වචනයක යටිපිට මුලට එක්කොට ලිවිය යුතුයි. අර කලින් මේ ප්‍රත්‍ය ලිව්ව විදිහටම මේකත් ලියන්න. උපසර්ග කිව්වස ඒතර ඒකෙත් අර කලින් එකේ වගේ වරහණක් දාලා එතනටම ලියන්න. මේ යටින් තියෙන උපසර්ග යනු වචනයක මුලට එකතු වෙලා අර්ථයට බලපාන භාෂා කොටසක්. ඒතර ඒකෙත් උපසර්ග කියන එක හයිලයිට් කරන්න. ප්‍රත්‍ය නම් වචනයක අවරණ එකතු වෙන්නේ. උපසර්ග කියන ඒවා වචනේ මුලට එකතු වෙනවා. මේ ටික ඉවර වෙලා ඊට පස්සේ උදාහරණ කියලා අර කලින් වගේ කලින් ප්‍රත්‍ය වලටත් අපි උදාහරණ ලියමු. ඒ වගේ මේකටත් උදාහරණ ලියන්න. මේ වගේ උපසර්ග පදේ යටින් ඉරක් අඳින්නත් ඕනේ. පරසිරිත කියද්දි මොකද්ද උපසර්ග පදේ? පර පර. දුසිරිත කියද්දි දු සුරකියු කියද්දි සු නිවහල් කියද්දි නි නි අවගුණය කියද්දි අව අව සුසිරිත් නම් සු අභිමානය නම් අභි අනුගමනය නම් අනු සෝක ඉරි අඳින්න ඕනේද? ඔය ඉරිය අඳින්න කලින් එකෙත් අපි ඉරිය අඳින්නේ. ඒ හරි සර් නෑ සර්. හරි සර් නෑ සර්. ලියලා ඉවරයි. හරි ඊට පස්සේ මේ ලිඛිත අභ්‍යාසය කරනවා හරි. සර් දැන් ඔක් කරන්න ඕනද ඔව් මේ ටික කරන්න. වැරදිලා තියෙනවා හරි ගස්සලා තියන්න. එතකොට සර් ඒ ඡේදය ආයමත් දියන්න ඕනද ඡේදෙම ලියන්න ඕනේ නැහැ. වැරදි වචන ටික විතරක් හොයලා හරි ගස්සන්න. ආ සර් සර් එතකොට ඔය ඡේදෙම වැරදි වචන ටික මුළු ඡේදෙම වැරදි වචන ටික හරි ගස්සලා ලියන්න ඕනද ඡේදය ඔව් ඡේදෙමයි ලියන්න ඕනේ නැහැ. වචන ටික විතරක් තෝරලා හරි ගස්සලා ලියන්න.
ඉවරයි. ඉවරයිද? ඔව් සර් ඉවරයි. පළවෙනි එක බලන්න ඉස්සෙල්ලා. වන්දනා සමයේ පූජා නගරයේ බැතිමතුන්ගෙන් පිරීයයි. මොනවාද ඒකේ තියෙන එකතු කරලා ලියන්න ඕනි පද? පූජා නගරය ඒක නම් කොහොන්න එක විශේෂණ පදයක්. බැතිමතුන්ගෙන් කියද්දි එකතු කරන්න. පළාත් වලින් පළාත් වලින් විශ්‍රාම ශාලාව ශාලාවල ඔවුන් ජලාශයන්හි තැන් වලින් අනතුරු වලින් තැන් වලින් ස්ථානවල මේවා එකතු කරලා ලියන්න. දෙවෙනි එකේ මට එකක් දෙකක් ලියා ගන්න බැරි වුණා ටිකක් තියන්න. බැරි ඒවා ලියා ගන්න. ඊළඟ එකේ ජාතික අනුරාගය අභිමානය අනුවේදනීය අනුශාසන අධිරාජ්‍යවාදීන්ගේ පරගැති තව අතිරමණීය සුසැදි පිරිපුන් සුමිහිරි දෙවෙනි එකේ තියෙන උපසර්ග. සර් ටිකක් තියන්න. සර් ලියලා ඉවරයි. මේක නම් එච්චරයි තියෙන්නේ. මේ පේපර් එකත් තවම කරනවද ඔයගොල්ලෝ? සර් එහෙනම් දානවද? සර් පන්තියේ මෙහෙම ඉඳලාද පේපර් එක ගන්න නැත්නම් සර් ලොග් අවුට් වෙලාද? ඔව් ඉන්නේ. ලොග් අවුට් වෙන්නේ. සර් පාඩමේ 15 ලෝට තර්ජනයක් වන විද්‍යුත් හරි. මේ දෙවෙනි එකයි තුන්වෙනි එකයි කරන්නකෝ ඒක ලේසි. උණු දෙනවා. සර්. සර් 2යි 3යි නේද කරන්න ඕන? ඔව් 2යි 3යි කරලා ඉවරලා කියන්නකෝ ඒක බලලා අනිත් එක. ඉවරයි සර්. පළවෙනි එකේ මට කියන සංගරා තුලින් සිසුන්ගේ දැනුම රසාස්වාදය හා නිර්මාණ කුසලතා සර් මම නම් පළවෙනි එක කුසලතා පාසලක පන්ති මට්ටමෙන්ද සංගර සති මාස හෝ හිස්තැනක් දෙවැනි එක සංගර ඊළඟ එකට විචිත්‍රාංග ත්‍රෛමාසික. හතරවෙනි එක ලිඛිත චිත්‍රාංග ඉදිරිපත් කිරීමට සංග්‍රහය ලේඛනයේදී පද බෙදා ලිවීම අත්‍යවශ්‍ය. අත්‍යවශ්‍ය කාරණා. ඊළඟ එකේ මොනවද හදන්න තියෙන්නේ වැරදි? බැතිමතුන්ගෙන් බැතිමතුන්ගෙන් හතරක් හරිනම් බැතිමතුන්ගෙන් විශ්‍රාම ශාලාවල ඔවුන්ගෙන් ජලාශයන්හි අනතුරු වලින් තැන් වලින් ස්ථානවල එච්චරයි. ඔව් සර් ඔව් සර් එච්චරයි.
ඒතර ඒ දෙකේ ලකුණු දාන්න මේ පළවෙනි එකේ ප්‍රශ්න 5යි මේකට 5යි. මේකේ කීයක් තියෙනවද? 1 2 3 4 5 6 7 මේකේ 8යි. මේ එකක් වැරදි නම් දෙවෙනි ප්‍රශ්නේ 7යි නේද? ඔව් 7. පළවෙනි එක කරමු. පළවෙනි ප්‍රශ්නෙට දෙවෙනි එකට 5යි තුන්වෙනි එකට 5. දැන් පළවෙනි එක කරමු. හරි සර්. හරි සර්. පළවෙනියෙන් අහනවා මේ පාඩමෙන් ඔබට ඉදිරිපත් කරන ප්‍රධානම ගැටලු. මොකද්ද ප්‍රධාන ගැටලු? ඉලෙක්ට්‍රෝන අපද්‍රව්‍ය පරිසරයට මුදාහරණය. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට බැහැර කිරීම. විද්‍යුත් අපද්‍රව්‍ය නිසා ලෝකය විනාශ වීම පිළිබඳව. එහෙම නැත්නම් විද්‍යුත් අපද්‍රව්‍ය නිසා ලෝකය විනාශ වීම ගැන කියලා ඉවර දුන්නොත් එහෙම හරිද? හරි. දිරාපත් නොවන විද්‍යුත් අපද්‍රව්‍ය නැත්නම් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය පරිසරයට එකතු වීම. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කියන එකේ අදහස භාවිත කර ඉවත දමන විද්‍යුත් උපාංග. භාවිත කර ඉවතලන විද්‍යුත් උපාංග කියලා තිබ්බොත් හරි. ඒකට කියෙස් හරිතාගාර වායු දෙකක්. මීතේන් කාබන් ඩයොක්සයිඩ්. මීතේන් ලියන්න පුළුවන්. කාබන් ඩයොක්සයිඩ් ලියන්න පුළුවන්. CFC කියලා වායුවක් තියෙනවා. ඒක නම් පොතේ නෑ. උසාර දෙක විතරයි තියෙන්නේ. ඔබේ නිවසේ භාවිතා කර ඉවත දමන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය දෙකක්. පරිගණක යන්ත්‍රවල කොටස්, රූපවාහිනී යන්ත්‍ර කොටස්, සංයුක්ත තැටි, වියලි කෝෂ, ජංගම දුරකථන කොටස්. සංවර්ධනයේ වෙමින් පවතින රටවල් ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය රැස් කරන අය බවට පත් වෙලා තියෙනවා. ඒකට හේතුව සංවර්ධනය වී ඇති රටවල් භාවිතයට ගත නොහැකි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සංවර්ධනය වෙන රටවල් වලට විකිණීම හෝ සහනාධාර ලෙස දීම. සම්වර්ධනය වන රටවල් වලට නොමිලේ හෝ මිලකට ලබා දීම. නොමිලේ හරි අඩු මිලකට හරි මේ සංවර්ධිත රටවල් වලින් තමයි ලබා දෙන්න කියලා ලියන්නේ. සංවර්ධිත රටවල් විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට නොමිලේ හෝ අඩු මිලකට ලබා දෙනවා. සංවර්ධනය වී ඇති රටවල් භාවිතයට ගත නොහැකි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය සංවර්ධනය වෙන රටවල් වලට විකිණීම හෝ සහනාධාර ලෙස දීම. ඒක හරි. මෙවැනි අපද්‍රව්‍ය නිසා ඇති වෙන්න පුළුවන් රෝගාබාධ, හෘදයාබාධ, ශ්වසනාබාධ, පීලිකා ඇති වෙන්න පුළුවන්. ආහාර ජීර්ණ පද්ධතිය කාට දැක්නම් මේක දීලා නැහැ නේද පොතේ. ස්නායු පද්ධතිය අක්‍රමිකත එකක් ලියුවොත් එක ලකුණයි. පීලිකා ලියන්න පුළුවන්. හෘදයාබාධ, ශ්වසනාබාධයි කියලා ලියදිමත් ලකුණු කීයද? මේ දෙකම නැහැනේ. එකක් විතර ලියලා තිබ්බා. පීලිකා ලියන්න පුළුවන්. ස්නායු පද්ධතියේ අක්‍රමිකතා ලියන්න පුළුවන්. ඊළඟට ආහාර ජීර්ණය කෙරෙහි බලපෑම් ඇතිවීම. ප්‍රතිශක්තිකරණ අක්‍රමිකතා. ඒකේ මොනවා හරි රෝග දෙකක්වත් තියෙනවද? ලකුණු දෙකයි. එකක් තිබුණොත් එකයි. පරිසරයට මුදාහරණ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග. ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීම. ප්‍රතිචක්‍රීකරණය ඉවතලන අපද්‍රව්‍ය වලින් නව නිපැයුම් ඉවතලන ඒවායින් අලුත් නිපැයුම් කරන්න පුළුවන්. ප්‍රතිචක්‍රීකරණය කිරීම. ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. අලුත් වැඩියා කරලා නැවත නැවත භාවිතා කරන්න පුළුවන්. උපකරණ පරිස්සමෙන් පරිහරණය කරන්න පුළුවන්. අවශ්‍යම නම් පමණක් අලුත් උපකරණ මිලදී ගැනීම කරන්න පුළුවන්. ඒකෙත්
දෙකක්වත් තියෙනවා. සර් එකක් ලියලා තිබුණත් ලකුණු කියන එකක් තිබුණොත් එකක්ද ක්‍රියාමාර්ග කියලා නෙති. සර් මම දෙකක් දෙකක් ලියවනම් දෙකක්ද? සර් ඒක දෙකෙන් ගුණ කළාද ලකුණු නෑ නෑ මට ලකුණු කියන්න මං හදලා කියන්න. ලකුණු 25ක් එන්නේ 4ෙන් වැඩි කරා නම් හරි. එකක් එනවා 4ෙන් වැඩි කළා දාන්න. 21යි නම් 84යි. සර් දෙක තුන පස්සේ වල ලකුණු කියන දෙවෙනි එකට ලකුණු 5යි. සර් පාඩම ඉවරකට මේ විස්සට 80. ඒකට 84යි. 4ෙන් වැඩි කළා. විසිනේකට 88. දැන් අනිත් පාඩම කරනවද? නෑ අපි නෑ. ඔයාලට ටෙස්ට් එක කරලා තියෙනවා කොහොමද? අපේ පේපර් එක ගෙනල්ලා දෙනවා ටෙස්ට් එක කරලා මේව තමයි අතරට කාපි මේ පළවෙනි වාරෙක දෙවෙනි වාරෙක කොහොමද කියනකොට කියන්න පේපර් එක කරලා Bye, sir. හයි සර් Bye, sir. Good night, sir. Thank you.